හොඳයි අපි මේ පාඩමේ දැන් විද්‍යුත් ශාස්ත්‍ර පාඩම පටන් අරගෙන විද්‍යුත් ආරෝපණය ගැන කළා. ඊට පස්සේ විද්‍යුත් ආරෝපණය අතර ඇති කරන බලය පිළිබඳ විද්‍යුත් බල ආකර්ෂණ බල විකර්ෂණ බල ආදී වශයෙන් ස්ථිති විද්‍යුත් බල පිළිබඳව. කියන්නේ ස්ථිරතාවයේ පවතින ආරෝපණ අතර ඇති වෙන බල පිළිබඳව කළා. කූලොම් නියමය කළා. ඊට පස්සේ විද්‍යුත් ශාස්ත්‍රය පිළිබඳ අදහස ගැන කළා. විද්‍යුත් ශාස්ත්‍රය කියන සංකල්පය පිළිබඳව කළා. ඊළඟට විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය කියන එක අර්ථ දැක්වුවා. ඊළඟට මේ විද්‍යුත් ශ්‍රාවය කියන ආකෘතිය විද්‍යුත් ශ්‍රාව ආකෘතිය ගැන පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ ගවුස් ප්‍රමේය කළා. ගවුස් ප්‍රමේය විශේෂයෙන්ම අපි භාවිතා කළේ මේ විවිධ හැඩ සහිත විද්‍යුත් ආරෝපිත වස්තු නිසා එන විවිධ හැඩ සහිත ආරෝපණවල ව්‍යාප්ති නිසා ඇති කරන විද්‍යුත් ශාස්ත්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මේ විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය ඇති වෙන ආකාරයේ අධ්‍යයනය කිරීම සඳහා ගවුස් ප්‍රමේය භාවිතා කළා. ගවුස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන් එහෙම විවිධ ආරෝපණ ව්‍යාප්ති අසල විද්‍යුත් ශාස්ත්‍ර තීව්‍රතාවය සොයා ගැනීම සඳහා. එවැනි උදාහරණ රාශියක් අපි කළා දැන්. හරිද? දැන් අපිට කරන්න තියෙන්නේ විද්‍යුත් විභවය පිළිබඳව. විද්‍යුත් විභවය. ඒක තමයි පාඩම. ඉතින් ඔය ටික කළාට පස්සේ අපිට විභාග ගණන් එහෙම දිගට හැදිය හැකි දැනටත් යානත් එකක් හදලා තියෙන්නේ අපි. නමුත් සේරම ගණන් හදාගෙන යන්න බෑ. මොකද විශේෂයෙන්ම රචනා ප්‍රශ්න හදනකොට ටිකක් කවලෙමේ තියෙනවනේ. ඒ නිසා විද්‍යුත් විභවය ඊට පස්සේ ධාරිතාවය ඔය ටික කළාම අපිට මේ ගණන් විභාග ගණන් ඊටු ටික සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා මම මේ තියරි ටික ඉක්මන් කරලා ඉවර කරන්න බලන්න. මුලින්ම. හරි? හොඳයි. එතකොට මාතෘකාව විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය. අපි විභවය කියලා පොදුවේ කතා කරනවා. සමහර ගුරුත්වාකර්ෂණ විභවය, විද්‍යුත් විභවය ওই විදිහට මේ විශේෂයෙන් නම් කරන ඒවට පොදුවේ ගත්තොත් එහෙම විභවය කියලා කියන්න පුළුවන්. විභවය ඇසුරෙන් අපි විභව ශක්තිය ගැන කතා කරනවා. විභව ශක්තිය පිළිබඳ. විභව ශක්තිය පිළිබඳ අදහසක් ගත්තාම විභවය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. එතකොට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය, විද්‍යුත් විභව ශක්තිය ඔය විදිහට මේ විභව ශක්තියන් ගැන අපි සාකච්ඡා කරනවානේ. ඉතින් මේ විභව ශක්තියක් කියන එක යම්කිසි ආරෝපණයක දැන් අපි ගත්තොත් එහෙම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නම් ඒ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගබඩා වෙන්නේ යම්කිසි ස්කන්ධයක. විද්‍යුත් විභව ශක්තිය නම් විද්‍යුත් විභව ශක්තිය ගබඩා වෙන්නේ යම්කිසි ආරෝපණයක. එතකොට ඒ විදිහට විවිධ විදිහේ විභව ශක්තියන් තියෙනවා. ඉතින් ඒ මොකක් හෝ යම්කිසි ආරෝපණයක හෝ යම්කිසි ස්කන්ධයක හෝ විභව ශක්තිය ගබඩා වෙන්නේ යම් පිහිටීමක තියලා තියෙන යම්කිසි ස්ථානයක තියලා තියෙන ස්කන්ධයක හෝ එහෙම නැත්නම් ආරෝපණයක හෝ විභව ශක්තිය ගබඩා වෙන්නේ ඒ ආරෝපණය හරි ස්කන්ධය හරි එහෙම නැත්නම් පොදුවේ වස්තුව හරි යම් කිසි බලයකට යටත් වෙලා තියෙනකොට යම් කිසි පිහිටීමක වස්තුවක් තියෙන්නේ බලයකට යටත් වෙලා නම් බලයකට යටත් වෙලා නම් ඒ කියන්නේ බලයක් යටතේ නම් බලයක් තියෙනවා ඒ බලය තිබුණා ඒ බලයට යටත් වෙලා බලයේ යටතේ බලේ ක්‍රියා කරද්දී එහෙම නැත්නම් බලයක ක්‍රියාව යටතේ ඒ වස්තුව එතන තියෙනවා. එහෙම වුණොත් එවැනි වස්තුවක ගබඩා වෙනවා විභව ශක්තිය. එවැනි වස්තුවක ගබඩා වෙන ශක්තිය විභව ශක්තිය. දැන් අපි හිතමුකෝ ගහක තියෙන පොල් ගෙඩියක් කියලා. එතකොට ඒ ගහක තියෙන ඒ ගහේ තියෙන පොල් ගෙඩියේ මත ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියාත්මක වෙනවා. පහළට. ඒ බලයේ යටතේ තමයි පොල් ගෙඩිය ගහේ තියෙන්නේ. එතකොට ගහේ තියෙන පොල් ගෙඩියේ
විභව ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. හරිද? ඒ වගේ දැන් අපි හිතමුකෝ අර දියාට රබර් බෝලය අර කතාවක් කියන්නේ රබර් බෝලය දියාට හංගන්න බෑ කියලා. නේද? රබර් බෝලය දියාට හංගන්න බෑ කියලා නිකන් කියමනක් තියෙනවා. ඇයි හංගන්න බැරි? ඔව් උඩුකුරු බලය නිසා ඒක බරට වඩා වැඩි උඩුකුරු බලයක් තියෙන නිසා මේක උඩ එනවා. යම් විදියකට රබර් බෝලේ දියාට තිබ්බොත් එතකොට ඒ රබර් බෝලේ බලයක් යටතේ තමයි තියෙන්නේ. බලයක් යටතේ තියෙන්නේ. බලයක් යටතේ තිබ්බොත් ඒකේ විභව ශක්තිය ගබඩා වෙනවා. ඕනෑම වස්තුවක් යම් බලයක් යටතේ නම් යම් පිහිටීමක තියෙන්නේ ඒකේ විභව ශක්තිය තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ මේ වස්තුවම කියලා. මේ වස්තුව මෙහෙම තියෙද්දි මේක මත මෙහෙම බලයක් යොදලා මෙහෙම තියා ගන්නවා. එතකොට මේක බලයක් යටතේ තියෙන්නේ. එතකොට ඒකට අනුරූප ශක්තියක් ඒකේ ගබඩා වෙනවා. ඉතින් ඕනම වෙලාවක ඒ බලයක් තියෙන බලයක් යටතේ තියෙන වස්තුව විස්ථාපනය වීමේ හැකියාවක් තියෙනවා. ඒක මගින් කාර්ය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකයි අපි ඒකට ශක්තියක් තියෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ඒ ශක්තිය තමයි විභව ශක්තිය. ඉතින් විද්‍යුත් බලයක් යටතේ යම්කිසි ආරෝපණයක් තියෙනවා නම් ඒ ආරෝපණේ ගබඩා වෙන විභව ශක්තිය විද්‍යුත් විභව ශක්තිය. ඉතින් විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල අපි හිතමු විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල ආරෝපණයක් තිබ්බොත් මේ ආරෝපණය මත විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙනවා. එතකොට ඒ බලය ඒ නිසා විද්‍යුත් ශේෂ්ත්‍රය තුල තියෙන ආරෝපණයක ගබඩා වෙනවා විද්‍යුත් විභව ශක්තිය. යම් තැනක ආරෝපණය තියලා තියෙනවා කියලා කියන්නේ ඒක මේ විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලය යටතේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආරෝපණය ගබඩා වෙනවා විද්‍යුත් විභව ශක්තිය. විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා. හරි. එතකොට එහෙම මේ යම් පිහිටීමක ආරෝපණයක් තිබ්බහම යම්කිසි පිහිටීමක තිබ්බහම එම ආරෝපණේ විභව ශක්තියක් ගබඩා වෙනවා. විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා. ඒ පිහිටීමේ තැබීම නිසා විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා නම් ඒ වගේම අපි ඒ ආරෝපණය වෙනත් ස්ථානයක තිබ්බහම මම මේ ඇන්දේ යම් ආරෝපණයක් නිසා ඇති කරන විද්‍යුත් ශේෂ්ත්‍රයක්. හරි. එතකොට ඔය විද්‍යුත් ශේෂ්ත්‍රය තුල යම් ස්ථානයක ආරෝපණයක් තිබ්බහම මෙහෙම ධන කිව් කියලා. ඒක මත බලයක් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒකේ ගබඩා වෙන විද්‍යුත් විභව ශක්තිය. එතකොට එතන තිබ්බ නිසා ඒ විද්‍යුත් විභව ශක්තිය ගබඩා වෙනවා. අපි හිතමුකෝ ඒ ආරෝපණය වෙන තැනක තිබ්බොත් එහෙම. එතකොට තව ඒකේ විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා. හැබැයි සමහර විට ඒ විභව ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒක ගබඩා වෙන විද්‍යුත් විභව ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මෙතන තියෙද්දී ඊට වඩා මෙතන තියෙද්දී ගබඩා වෙන විද්‍යුත් විභව ශක්ති ප්‍රමාණය වෙනස්. හරි. අපි හිතමුකෝ දැන් මේකේ ගත්තොත් එහෙම මේ වගේ තැනකදීදී ගබඩා වෙන විභව ශක්ති ප්‍රමාණයට වඩා සමහර විට මෙවැනි තැනකදී ගබඩා වෙන විභව ශක්ති ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. එහෙම ආරෝපණයේ යම් කිසි ලක්ෂයක විද්‍යුත් ශේෂ්ත්‍රයක් තුල යම් ලක්ෂයක තිබ්බහම ඒකේ විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා. මොකද විද්‍යුත් ශේෂ්ත්‍රය මගින් ආරෝපණය මත බලය ඇති කරන හින්දා. ඒ ආරෝපණය වෙන තැනක තිබ්බහම ඒකේ ගබඩා වෙන විද්‍යුත් විභව ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. තබන තැන අනුව තියෙන තැන අනුව
ආරෝපණය ගබඩා වෙන විදුලි විභව ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා නම් එහෙනම් ඒකේ පිහිටීම මත රඳා පවතින යම්කිසි ගුණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ ආරෝපණයේ විභව ශක්තිය ගබඩා කරන ඒ අවකාශයේ ඒ විදුලි ක්ෂේත්‍රයේ පැතිරලා තියෙන ප්‍රදේශය තුල තියෙන ලක්ෂ්‍ය වල පිහිටීම මත රඳා පවතින යම්කිසි ගුණයක් තියෙන්න ඕන. ඒ පිහිටීමේ තිබ්බහම එක විභව ශක්තියක් ගබඩා වෙනවා. වෙන පිහිටීමක තිබ්බහම ගබඩා වෙන්නේ වෙන විභව ශක්තියක්. එම විදුලි ක්ෂේත්‍රයමයි. එහෙනම් පිහිටීමෙන් පිහිටීම වෙනස් වෙනකොට ලක්ෂයෙන් ලක්ෂයට මාරු වෙනකොට ගබඩා වෙන විභව ශක්තිය වෙනස් නම් එහෙනම් ඒකේ විභව ශක්තිය ගබඩා කරන ගුණය කොතනද තියෙන්නේ? පිහිටීමේ. පිහිටීමේ තියෙන්නේ. පිහිටීමේ ඒක තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන පිහිටීමේ එක තිබුණා කියලා මේ විදුලි ක්ෂේත්‍රය අයින් කළොත් ඒක නැති වෙලා යනවා. විදුලි ක්ෂේත්‍රයක් තුල තමයි අපි මේ පිහිටීම ගන්නෙ. විදුලි ක්ෂේත්‍රය අයින් කළොත් හරියන්නේ නැහැ. විදුලි ක්ෂේත්‍රයේ තුල පිහිටීම. එතකොට ඒ ආරෝපණයක් මත විදුලි විභව ශක්තිය ගබඩා කරන ආකාරයට විදුලි ක්ෂේත්‍රයක් තුල යම්කිසි පිහිටීමක තියෙන ඔය කියන ගුණය, ඔය කියන ස්වභාවය අපි කියනවා විද්‍යුත් විභවය කියලා. විද්‍යුත් විභවය. ඒකට කියනවා විද්‍යුත් විභවය කියලා. එහෙමනම් විදුලි ක්ෂේත්‍රයක් තුල ලක්ෂ්‍යවල තියෙනවා විද්‍යුත් විභවයක්. ඒ ලක්ෂ්‍යවල විද්‍යුත් විභවය නිසා එම ලක්ෂ්‍යවල විද්‍යුත් ආරෝපණයක් තිබ්බහම මොකද වෙන්නේ? ඒ ආරෝපණය විද්‍යුත් විභව ශක්තිය ගබඩා වෙනවා. විද්‍යුත් විභව ශක්තියක් ගබඩා වෙනවා. පැහැදිලිද? එතකොට අපි මේ වෙන්නේ ලක්ෂ්‍ය දෙකක් ගත්තොත්. මේ වගේ ලක්ෂ්‍ය දෙකක් ගත්තොත්. මෙතන එකක් මෙතන එකක්. මේ එක ලක්ෂයකදී තියෙන විද්‍යුත් විභවය එකගයක්, තවත් ලක්ෂයකදී තියෙන විද්‍යුත් විභවය තවත් එකගයක්. එහෙම වුණොත් එහෙම ඒ ලක්ෂ දෙක අතර විභව වෙනසක් තියෙනවා. අපි මේ විභව වෙනසට කියනවා මොකක් කියලාද? විභව අන්තරයක් කියලා. විභවයේ මගින් තමයි ලක්ෂයක තියෙන ආරෝපණයක විභව ශක්තිය ගබඩා කරන්නේ. එහෙනම් එතන විභවයක් තියෙන නිසා යම්කිසි ආරෝපණයක් තිබ්බහම ඒ ආරෝපණයේ විභව ශක්තියක් ගබඩා වෙනවා. තව තැනක් ගත්තොත් එතන විභවයේ වෙනස් නිසා එතන එම ආරෝපණයම තිබ්බහම ඒකේ ගබඩා වෙන විභව ශක්තිය ඊට වඩා වෙනස්. එහෙනම් ස්ථාන දෙකේ විභව ශක්ති වෙනසකුත් තියෙනවා. එතනයි මෙතනයි අතර විභව ශක්ති වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එකම ආරෝපණය එක තැනක ඉඳලා අනිත් තැනකට ගෙනිච්චොත් එහෙම ඒ ආරෝපණය ගබඩා වෙන විභව ශක්තියේ වෙනසක් ඇති වෙනවා. වෙනසක් ඇති වෙනවා. ආරෝපණයේ තියෙන විභව ශක්තිය වෙනසක් ඇති වෙනවා. මේක හරියට මෙහෙම ගහේ තියෙන ගෙඩිය බිමට වැටුනහම පොල්ම ගමු නේද? පොල්ම ගමුකෝ. ගහේදී මේක යම්කිසි විභව ශක්තියක් තියෙනවා. බිමදී යම්කිසි විභව ශක්තියක් තියෙනවා. අපි ඉතින් බිම ඕනනම් අපිට විභව ශක්තිය ශූන්‍ය මට්ටම කියලා ගන්න පුළුවන්. ඒක ඇවිල්ලා අපේ පහසුව සඳහා අපි සලකන අපේ උපකල්පනය. ඒ වගේම විදුලි විභව ශක්තිය ගැන කතා කරද්දිත් අපිට ඕනනම් පොළොව විභව ශූන්‍ය ස්ථානයක් විදිහට සලකන්න පුළුවන්. මේ පරිපත ගොඩක් ඒවා එහෙම පොළොව සලකන්නේ විභව ශූන්‍ය තැනක් හැටියට. භූගත කරනවා කියලා කියන්නේ ඒකයි. හැම එකම භූගත කරන්නේ ඒකයි. එතන විභව ශූන්‍ය හින්දා. පැහැදිලිද? හොඳයි. අපි ලියමු විභවය. විදුලි විභවය කියලා මාතෘකාව ලියවනේ. ලියන්න. යම් වස්තුවක් හෝ ආරෝපණයක් බලයකට යටත්ව පවතී නම් එයට
කාර්ය කිරීමේ හැකියාවක් ඇත. එනම් එහි ශක්තියක් ගබඩා වී ඇත. එහි ශක්තියක් ගබඩා වී ඇත. එම ශක්තිය විභව ශක්තිය ලෙස හඳුන්වනු ලබයි. මාතෘකාව ලියන්න විද්‍යුත් විභවය. විද්‍යුත් විභවය අනුමාතෘකාව. විද්‍යුත් ක්ෂේත්‍රය තුළ ආරෝපණයක් තබනු ලැබුවහොත් එමගින් ශේෂ්ත්‍රය මගින් ආරෝපණය මත බලය ඇති කරයි. ආරෝපණය යම් පිහිටීමක තබා තිබෙන විට එය බලයකට යටත්ව පවතින බැවින් එහි විද්‍යුත් විභව ශක්තිය ගබඩා වේ. ගබඩා වෙන විද්‍යුත් විභව ශක්ති ප්‍රමාණය විද්‍යුත් ක්ෂේත්‍රය තුළ ආරෝපණයේ තබන ලද ස්ථානයේ අනුව වෙනස් විය හැක. එනම් වෙනස් විය හැක කියලා ලියන්න. මේ රූපෙත් ඇඳ ගන්නකො.
එනම් විදුලි ශේෂ්ත්‍රයක් තුල තබන ලද ආරෝපණයක විදුලි ශේෂ්ත්‍රයක් තුල තබන ලද ආරෝපණයක ගබඩා වෙන විභව ශක්තිය කෙරෙහි බලපාන ශේෂ්ත්‍රයේ ස්ථානීය ගුණයක් ඇත. ස්ථානීය ගුණයක් ඇත. ශේෂ්ත්‍රයේ ස්ථානීය ගුණයක් ඇත. ඒ කියන්නේ මේ ස්ථානයට අදාළ වූ ගුණයක් කියන එක. ආරෝපණයේ තබන ලද ස්ථානයට අදාළ වූ ගුණයක්. ඒකයි ස්ථානීය ගුණයක් කියලා කියන්නේ. එම ගුණය එම ස්ථානයේ එම ගුණය එම ස්ථානයේ විදුලි විභවය ලෙස හඳුන්වනු ලබයි. හරි. අපි මාතෘකාව ලියමු. විදුලි විභවයට අර්ථ දැක්වීම. විදුලි විභවයට අර්ථ දැක්වීම. විදුලි විභවයට අර්ථ දැක්වීම. මේක මෙහෙමයි අර්ථ දක්වන්නේ. අපි ගමුකෝ විදුලි ශේෂ්ත්‍රයක්. මේ විදුලි ශේෂ්ත්‍රයක් තුල තියෙන ලක්ෂයක් වෙතට ඒකක පිරික්සුම් ධනාරෝපණයක්. ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙන ඒමේදී කියන විදුලි ශේෂ්ත්‍රයට එරෙහිව ගෙන ඒමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණය ඒකක පිරික්සුම් ධනාරෝපණයක් විදුලි ශේෂ්ත්‍රයට විරුද්ධ දිශාව ඔස්සේ අනන්තයේ සිට ශේෂ්ත්‍රය තුල වූ යම්කිසි ලක්ෂයක් වෙතට ගෙන එීමේදී කරන කාර්ය ප්‍රමාණය එම ලක්ෂයේ විදුලි විභවය කියලා කියනවා. එම ලක්ෂයේ විදුලි විභවය කියලා අර්ථ දක්වනවා. පැහැදිලිද? ඒකක පිරික්සුම් ධනාරෝපණයක් අනන්තයේ සිට විදුලි ශේෂ්ත්‍රයට එරෙහිව ශේෂ්ත්‍රය තුල වූ යම්කිසි ලක්ෂයක් වෙතට ගෙන ඒමේදී කරන කාර්ය ප්‍රමාණය එම ලක්ෂයේ විදුලි විභවය කියලා අර්ථ දක්වනවා. දැන් අපි තවත් ලක්ෂයක් ගත්තොත් එහෙම අනන්තයේ සිට එම ලක්ෂයේ වෙතට මේ විදුලි ශේෂ්ත්‍රයට එරෙහිව ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙන ඒමේදී කරන්න සිද්ධ වෙන කාර්ය ප්‍රමාණය ඊට වැඩි වෙනස්. ඒ නිසා එතන විභවය වෙනස්. සමහරට සමාන තැන් තියෙන්න පුළුවන් ඈ. සමාන තැන් තියෙන්න පුළුවන්. එතන විභවය වෙනස් වුණොත් එහෙම මේක A මේක B කියලා ගමු. එතකොට මේ ලක්ෂ දෙක අතර තියෙන මොකද්ද? විභව අන්තරයක්. මෙතන VA මෙතන VB කියලා ගත්තොත් එහෙම ලක්ෂ දෙක අතර තියෙනවා විභව අන්තරයක්. VA ඍණ VB. ඒ විභව අන්තරයටත් අපිට අර්ථ දක්වන්න පුළුවන් මෙන්න මෙහෙම.
අනන්තයේ සිට මෙතෙන්ට ගෙනීමේදී කරන කාර්යයයි අනන්තයේ සිට මෙතෙන්ට ගෙනීමේදී කරන කාර්යයයි අතර වෙනසනේ විභව අන්තරය කියන්නේ. එතකොට ඕක අපිට කියන්න පුළුවන් මේ එක ලක්ෂයක සිට අනෙත් ලක්ෂය වෙතට ගෙනීමේදී කරන කාර්ය ප්‍රමාණය එම ලක්ෂ දෙක අතර විභව අන්තරය. ඒකක පෙරික්සුම් ධනාරෝපණයක් විදුලි ශේෂ්ත්‍රයක් තුල තියෙන එක ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයක් වෙතට ගෙන යනකොට කරන කාර්ය ප්‍රමාණය ඒ ලක්ෂ දෙක අතර විදුලි විභව අන්තරය කියලා අර්ථ දක්වන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි අපි මේක ලියලා ඉමුකෝ. විදුලි විභවයට අර්ථ දැක්වීම. විදුලි ශේෂ්ත්‍රයක් තුල ඇති ලක්ෂයක් වෙතට එම විදුලි ශේෂ්ත්‍රයට එරෙහිව අනන්තයේ සිට ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙන ඒමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණය විදුලි විභවය ලෙස අර්ථ දක්වනු ලබයි. හරිද? මාතෘකාව ලියන විදුලි විභව අන්තරය. විදුලි විභව අන්තරය. විදුලි ශේෂ්ත්‍රයක් තුල වූ විදුලි ශේෂ්ත්‍රයක් තුල වූ එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් වෙතට ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙන යාමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණය දැන් බලන්නකො මෙන්න මේ A හා B කියන ලක්ෂ දෙක විදුලි ශේෂ්ත්‍රයක් තුල තියෙන ලක්ෂ දෙකක් B ලක්ෂයේ ඉඳලා A ලක්ෂය වෙතට ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙනාවා නම් කූලොම් එකක ධනාරෝපණයක් ගෙනාවා නම් ඒ මත කරන කාර්ය ප්‍රමාණය හැටියට තමයි විභව අන්තරය අර්ථ දක්වන්නේ. හැබැයි ඒක සමාන වෙනවා A ලක්ෂයේ විභවයේ VA B ලක්ෂයේ විභවයේ VB කියලා ගත්තොත් A හා B ලක්ෂය අතර විභව අන්තරය VA ඍණ VB කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? රූපය අඳින්න. A ලක්ෂයේ විභවයේ VA ද B ලක්ෂයේ විභවයේ VB ද නම් A ලක්ෂයේ විභවයේ VA ද B ලක්ෂයේ විභවයේ VB ද නම් A හා B අතර විභව අන්තරය
V සමානයි VA ඍණ VB මගින් ලැබේ. V සමානයි VA ඍණ VB මගින් ලැබේ. මෙම ලක්ෂ්‍ය දෙක අතරදී අපි මෙහෙම හිතමුකෝ. ඒකක පරීක්ෂුම් ධනාරෝපණයක් ගෙන යෑමේදී කරන කාර්යය තමයි VA ඍණ VB කියලා කියන්නේ. එතකොට අපි හිතමුකෝ ධන Q කියලා ආරෝපණයක් ගෙනිච්ච කියලා. එහෙමනම් කරන කාර්ය ප්‍රමාණය හොයන්න මොකද කරන්න ඕන? ඒකක ආරෝපණයකට V නම් Q ආරෝපණයක් ගෙන යනකොට කරන කාර්ය ප්‍රමාණය W සමානයි කොහොමද දෙන්නේ? එකකට V නම් Qට හොයන්න V ගුණ කිරීම Q කියලා ගන්න ඕන. මේ ලක්ෂ්‍ය දෙක අතර අපි ගමු ලියන්න. මෙම ලක්ෂ්‍ය දෙක අතර Q ආරෝපණයක් ගෙන යනු ලැබුවේ නම් ඒ සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය W සමානයි පහළින් ලියන VQ මගින් ලැබේ. හරි. දැන් මේ මම කියවනේ දැන් ආරෝපණයක් අපි විදුලි ශේෂ්ත්‍රයක් තුල එක ලක්ෂයක ඉඳලා තව ලක්ෂයකට ගෙන යෑමේදී ඒ ලක්ෂ දෙක අතර විදුලි විභවාන්තරයක් තියෙන නිසා ඒ සඳහා කාර්යයක් කරන්න ඕන කියලා. මෙන්න මේක අපි පොඩ්ඩක් දැන් ටිකක් වැඩි විශ්ලේෂණාත්මකව තේරුම් ගමු. ඔන්න විදුලි ශේෂ්ත්‍රය මම ආකාර හතරක් ගන්නවා. සරල ආකාර මේට වැඩි සංකීර්ණ ඒවා තියෙනවා. සංකීර්ණ එකක් අපිට සරල ඒවා ඉගෙන ගත්තාම ওই සංකීර්ණ ඒවා සරල තත්ත්වයටපත් කරගන්න පුළුවන්. මෙන්න විදුලි ශේෂ්ත්‍රය මේ තියෙන්නේ ආරෝපණය. මේක ධන ආරෝපණය. මම තෝරගත්තේ ධනාරෝපණයක් මත බලය ඇති වෙන්නේ විදුලි ශේෂ්ත්‍රය ඔස්සේ. එතකොට අපිට ඕන මේ ධනාරෝපණය විදුලි ශේෂ්ත්‍රය තියෙන පැත්තටම ගෙනියන්න පුළුවන්. ඒ අතරම ගෙනියන්න පුළුවන්. මේ ආරෝපණය මේ අතරම ගෙනියන්න පුළුවන්. තව විදියක්. දෙවෙනි අවස්ථාව. මේ තියෙන විදුලි ශේෂ්ත්‍රය මේ තියෙන්නේ ඔය කියන ආරෝපණය ධන ආරෝපණය. ධන ආරෝපණය මත විදුලි බලය ඇති වෙන්නේ විදුලි ශේෂ්ත්‍රයේ තියෙන දිශාවට. මේ පැත්තට. අපිට ඕන නම් ධන ආරෝපණය විදුලි ශේෂ්ත්‍රයේ තියෙන අතට විරුද්ධ දිශාව ඔස්සේ අරගෙන යන්න පුළුවන්. විස්ථාපනය කරන්න පුළුවන්. මේ අතට ආරෝපණය ගෙනියන්න පුළුවන්. තව මේ තියෙන විදුලි ශේෂ්ත්‍රය මේ තියෙන්නේ ආරෝපණය. මේක මම ගන්නවා ඍණ ආරෝපණය. ඍණ ආරෝපණයක් මත විදුලි බලය ඇති වෙන්නේ විදුලි ශේෂ්ත්‍රයේ තියෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ. ඍණ ආරෝපණයක් මත විදුලි බලය ඇති වෙන්නේ විදුලි ශේෂ්ත්‍රයේ තියෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ. බලය. අපිට මේ ආරෝපණය විදුලි ශේෂ්ත්‍රයේ තියෙන දිශාව ඔස්සේ අරගෙන යන්න පුළුවන්. ඕනනම් ගෙනියන්න පුළුවන්.
තව මේ තියෙන්නේ විදුලි ක්ෂේත්‍රය. මේ තියෙන්නේ ආරෝපණය. ඍණාරෝපණය. ඍණාරෝපණය මත විදුලි බලය ඇති වෙන්නේ විදුලි ක්ෂේත්‍රයේ තියෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ. අපිට ඕන මේ ඍණාරෝපණය විදුලි ක්ෂේත්‍රයට විරුද්ධ දිශාව ඔස්සේ ගෙනියන්න පුළුවන්. විදුලි ක්ෂේත්‍රයේ මගින් ආරෝපණය මත බලය ඇති වෙන දිශාව ඔස්සේ ආරෝපණය ගෙන යාම සඳහා එහෙම අවස්ථා දෙකක් තියෙනවා මෙතන. විදුලි ක්ෂේත්‍රය මගින් ආරෝපණය මත බලය ඇති වෙන දිශාව ඔස්සේ ආරෝපණය ගෙන යන අවස්ථා දෙකක් මෙතන තියෙනවා. මෙතෙන්දී බලය ඇති වෙන්නේ මේ අතට විදුලි ක්ෂේත්‍රයේ අපි ආරෝපණය ගෙන යන්නේත් ඒ අතටමයි. තව මෙන්න මෙතෙන්දී බලය ඇති වෙන්නේ ක්ෂේත්‍රයට විරුද්ධ අතට ආරෝපණය ගෙන යන්නේත් ඒ අතට. විදුලි ක්ෂේත්‍රය මගින් ආරෝපණය මත බලය ඇති වෙන දිශාව ඔස්සේ ආරෝපණය ගෙන යාම සඳහා ආයේ බාහිර බලයක් යොදන්න ඕනද? නෑ, ඒකේ බලය තියෙනවා ගෙන යාම සඳහා. බාහිර බලයක් ඕනේ නෑ. විදුලි ක්ෂේත්‍රය මගින් යෙදෙන බලය මගින්ම ගෙන යන්න පුළුවන්. අරගෙන ගිය හැකි. ඒ නිසා එතෙන්දී කාර්ය කරන්නේ ක්ෂේත්‍රය මගින්. කාර්ය කරන්නේ මේ අවස්ථාවවලදී ක්ෂේත්‍රය මගින්. ක්ෂේත්‍රය මගින් කාර්ය කරනකොට ආරෝපණය මත ක්ෂේත්‍රය මගින් කාර්ය කරනකොට ඒ කරන කාර්ය ප්‍රමාණය අපිට ඕන ගත්ත හැකි W සමානයි QV වලින් ලැබෙන කාර්ය ප්‍රමාණය ආරෝපණයේ ගබඩා වෙනවා චාලක ශක්තිය විදියට. එනිසා මේ ක්ෂේත්‍රයේ බලය ඇති වෙන දිශාව ඔස්සේම ගමන් කරන අවස්ථාවේදී ආරෝපණය මේ පළවෙනි අවස්ථාවේදී ආරෝපණයේ චලනය වෙද්දී ක්ෂේත්‍රය මගින් කරන කාර්යයක චාලක ශක්තිය විදියට ගබඩා වෙනවා. මෙතනදී ක්ෂේත්‍රය මගින් කරන කාර්යයක චාලක ශක්තිය හැටියට ගබඩා වෙනවා. හරිද? තවත් අවස්ථා දෙකක් තියෙනෝනේ. විදුලි ක්ෂේත්‍රය මගින් එක අතකට බලය ඇති වෙද්දී අපි ඊට විරුද්ධ අතට ආරෝපණය අරගෙන යනවා. බල්ලනාවන්න ගෙනියනවා වගේ. අපි කියන්නේ අර බල්ලනාවන්න ගෙනියනවා වගේ. සමහර අය කියන්නේ මේ වැඩේ කරගත්තේ හරියට බල්ලනාවන්න ගෙනියනවා වගේ තමයි ඇදගෙන ගියේ. බල්ලනාවන්න ගෙනියනකොට කොහොමද? යමන් පුතා නාන්න කිව්වහම යමන් පුතා කියලා බල්ලට කියනවා, පුතාට කියනවා බල්ලා කියලා ගෙදර සමහර තැන්වල. නේද? යමන් පුතා නාන්න කියලා ඇද්දාම මොකද වෙන්නේ? උගේ දන් වලින් ඌ අනිත් පැත්තට අදිනවා මෙහෙම. එන්නේ නැහැ ඌ බල්ලා. එන්නේ බෑ. අදින මෙහෙම යනවා බල්ලා. වර කොටියා කියලා එහෙම ඇදගෙන ගිහිල්ලා තමයි මුව නාවන්නේ. සමහර අයගේ වැඩ එහෙම තමයි. ඉතින් බල්ලා නාවන්න ගෙනිනවා වගේ තමයි සමහර වෙලාවට ළමයි ඉස්කෝලේ ලෑස්ති කරන්න බල්ලා නාවන්න ගෙනිනවා වගේ වෙන්න පුළුවන්. යකෝ මුව බල්ලා නාවන්න ගෙනිනවා වගේ නේ හැමදාම උදේට ඇදගෙන යන්න එපා කියලා ඉස්කෝලේට. සමහර ළමයි එහෙමයි බල්ලා නාවන්න ගෙනිනවා වගේ. සමහර බල්ලෝ බැඳලා ඒ තැන්වල එන්නෙම නැහැ නේද? ඈ බල්ලනාවන්න ගෙනිනවා කියලා. අනිත් පැත්තට ඇදගෙන යන්නේ ශේෂ්ත්‍රය මගින් ඒ පැත්තට බලය දිනවා. අපි මේක මේ පැත්තට ඇදගෙන එනවා. එතකොට එතකොට ඒ විස්ථාපනය ලබා දීමට කාර්ය කරන්නේ ශේෂ්ත්‍රය මගින් නෙමෙයි. එවැනි අවස්ථාවල කාර්ය කරන්න ඕන බාහිර බලය මගින්. බාහිර බලය මගින් කාර්ය කරලා ආරෝපණය එක ලක්ෂයක ඉඳලා තවත් ලක්ෂයකට ගෙනියනකොට විදුලි ක්ෂේත්‍රයක් තුල ඒ කරන කාර්ය ප්‍රමාණය චාලක ශක්තිය හැටියට මේක බඩ වෙන්නේ. විභව ශක්තිය හැටියට. ආරෝපණයේ විභව ශක්තිය හැටියට බඩ වෙනවා. දැන් උදාහරණයක් මම ගත්තොත් මෙතන අපිට ගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ විභවය ඇසුරෙන් මේ කාරණේ. දැන් මම මේ චෝක් කෑල්ල මෙහෙම අල්ලගෙන ඉඳලා අතෑරියොත් එහෙම මේක පහළට එන්න අවශ්‍ය කරන බලය ලැබෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන්.
මම තල්ලු කරේ නැහැ. මාතෑරිය විතරයි. ඒ පහළට ආවේ ගුරුත්වාකර්ෂණ බලය මගෙන් කාර්ය කිරීම නිසා. එතකොට මොකද උනේ පල්ලෙහාට එනකොට? ඒකට ප්‍රවේගයක් ලැබුණා, චාලක ශක්තියක් ලැබුණා. ඒ කියන්නේ අර ගුරුත්වාකර්ෂණ බලය මගෙන් කරන ලද කාර්ය ප්‍රමාණයක චාලක ශක්තිය හැටියට ගබඩා වුණා. ඒ කියන්නේ බලය චලනය වෙන විස්ථාපනය වෙන දිශාව ඔස්සේම ක්‍රියා කරනකොට ඒ කාර්ය ප්‍රමාණයක චාලක ශක්තිය හැටියට ගබඩා වෙනවා. දැන් ඒ කියන්නේ ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලය. ශේෂ්ත්‍රය මගින් ඇති කරන බලය. බාහිර බලය නෙමෙයි. දැන් මේක උඩට ඉස්සුවොත් එහෙම උඩට එසවීම සඳහා බලයක් අවශ්‍යයි. අඩුම තරමේ මේකේ බරට සමාන බලයක් ඕන උත්සන්න. නැත්නම් බෑ. ඒ එසවීම සඳහා යොදන බලය මගින් කරන කාර්ය ප්‍රමාණය ඒකේ ගබඩා වෙනවා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හැටියට. මෙතන විදුලත් විභව ශක්තිය. එකwidehatකට කිව්ව හැකි ශේෂ්ත්‍රයේ ඒ කියන්නේ බලය ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙන දිශාවටම යනවා නම් විදුලත් විභව ශක්තිය අඩු වෙනවා, චාලක ශක්තිය හැටියට ශක්තිය ගබඩා වෙනවා. ශේෂ්ත්‍රය මගින් කාර්ය කරනවා නම් කාර්ය ප්‍රමාණය චාලක ශක්තිය හැටියට ගබඩා වෙනවා. බාහිර බලයක් මගින් කාර්ය කරන්න සිද්ධ වෙනවා නම් කරන කාර්ය ප්‍රමාණය විභව ශක්තිය හැටියට ගබඩා වෙනවා. තේරුණාද? අපි ලියමු විදුලත් ශේෂ්ත්‍රයක් තුල වූ එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් වෙතට ආරෝපණයක් ගමන් කරන ආරෝපණයක් ගෙන යා හැකි සරල අවස්ථා හතරක් ඇත. මේ හතර ඇඳගත් මේ ටික ඇඳනේ. අපි ලියමු විදුලත් ශේෂ්ත්‍රයේ මගින් ධන ආරෝපණයක් මත ශේෂ්ත්‍රයේ දිශාවට බලය ඇති කරන අතර ඍණ ආරෝපණයක් මත බලය ඇති කරනු ලබන්නේ ඍණ ආරෝපණයක් මත බලය ඇති කරනු ලබන්නේ ශේෂ්ත්‍රයේ දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ධන ආරෝපණයේ ශේෂ්ත්‍රයේ කියන ගඟේ ගහගෙන යනවා, ඍණ ආරෝපණයේ ශේෂ්ත්‍රයේ කියන ගඟේ ඉහළට පීනනවා. ලියන්න. ශේෂ්ත්‍රයේ මගින් බලය ඇති කරන දිශාව ඔස්සේ ආරෝපණය ගෙන යනු ලබන්නේ නම් කාර්ය කරනු ලබන්නේ ශේෂ්ත්‍රයේ මගිනි. එසේ කරනු ලබන කාර්ය ප්‍රමාණය W සමානයි QV මගින් ලැබෙන අතර W සමානයි QV මගින් ලැබෙන අතර
එය ආරෝපණයේ අඩංගු අංශුවේ එය ආරෝපණයේ අඩංගු අංශුවේ චාලක ශක්තිය ලෙස ගබඩා වේ. ශේෂ්ත්‍රය මගින් බලය ඇති වෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ආරෝපණය ගෙන යාම සඳහා බාහිර බලයක් මගින් කාර්ය කළ යුතු අතර එම කාර්යය ආරෝපණයේ විභව ශක්තිය ලෙස ගබඩා වේ. හරි. එතකොට ඔය විභවාන්තරයේත් විභවේත් ඒකකයේ හැටියට ගන්නේ වෝල්ට්. විභව ඒකකයේ වෝල්ට් නම් විභවාන්තර ඒකකයත් වෝල්ට්ම වෙන්න ඕන. ශක්තිය මනින ඒකකයක් විදිහට ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක ඉගෙනගෙන තියෙනවනේ. අහලා තියෙද? දැකලා තියෙනවද? ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක. නිකන් එහෙනම් දැකලා නැත්නම් ලියලා තියාගන්නකෝ යටින්. යටින් ලියලා තියාගන්න. ඉලෙක්ට්‍රෝන වෝල්ටය මාතෘකාව ඉලෙක්ට්‍රෝන වෝල්ටය. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයට සමාන ආරෝපණයක් වෝල්ට් එකක විභවාන්තරයක් හරහා ගෙන යෑමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් ලෙස අර්ථ දක්වනු ලබයි. මෙම ඉලෙක්ට්‍රෝන වෝල්ට් එක 1 eV කියලා අපි ලියනවා. ඒක සමාන 1.6 ගුණ කිරීම 10⁻19යි ජූල් ලියා ගන්න යටින්. හොඳයි අපි එමු මාතෘකාව. ලක්ෂ්‍යාකාර ආරෝපණයක සිට සිම්පල් ආරදුරකින් පිහිටන ලක්ෂයක විභවය
ලක්ෂයාකාර ආරෝපණයක සිට සිම්පල් ආර්දුරකින් පිහිටන ලක්ෂයක විභවය. මෙන්න මේ වගේ ලක්ෂයාකාර ආරෝපණයක් තියෙනවා කියලා හිතන්න. මේක ලක්ෂයක් කියලා කිව්වට ලොකුට ඇඳ නේද? ලක්ෂය කියන එකට පරිමාවක් නැහැ. මං ඇඳපු එකට පරිමාවක් තියෙනවා. පරිමාවක් නැතුව අඳින්න බෑ. ඒ නිසා ලක්ෂය කියන එකට පරිමාවක් නැහැ. ඇඳාම තියෙනවා. එන එක ලක්ෂයක් නෙමෙයි. ඇඳලා තියෙන්නේ. හරිද? දැන් මේ ආරෝපණය මෙහෙම ලක්ෂයාකාර ආරෝපණයක් තිබ්බහම යම් තැනක ඒ ආරෝපණය අවට ඒ ආරෝපණය නිසා විදුත් ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. එතකොට මේ විදුත් ශේෂ්ත්‍රය තුල සිම්පල් ආර්දුරකින් පිහිටන ලක්ෂයක් ගත්තොත් එහෙම ඒ සිම්පල් ආර්දුරකින් පිහිටන ලක්ෂයේ විදුත් විභවයක් තියෙනවා. මේ කියලා ගන්න විදුත් විභවයක් තියෙනවා. ඒ විදුත් විභවය විදිහට අපි අර්ථ දක්වන්නේ අනන්තයේ සිට එම ලක්ෂයේ වෙතට ඒකක පිරික්සුම් ධන ආරෝපණයක් ගෙන මේදී කරන කාර්ය ප්‍රමාණය තමයි විදුත් විභවය කියලා. එම ලක්ෂයේ විදුත් විභවය කියලා අපි අර්ථ දක්වන්නේ. අනන්තයේ සිට ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙනීමේදී කරන කාර්ය ප්‍රමාණය. මෙතන නෙමෙයි අනන්තේ තියෙන්නේ මේ දැන් පේන හරියට ඇවිල්ලා මේකයි. පේන සීමාවට ඇවිල්ලා. ගෙදර වැට කඩුල්ල ගාවට ඇවිල්ලා වගේ. කඩුල්ල ගාවට ඇවිල්ලා එකයි පේන්නේ. අනුරාධපුරේ ඉඳලා ආවේ. එහෙ ඉඳලා එහෙදි දැක්කේ නෑ මේ ගෙදර ඉඳන් පේන්නේ නෑ ඒක. නමුත් වැට පයින්නකොට පේනවා. ඇවිල්ලා. අන්න ඒ වගේ තමයි මේක. ගොඩක් දුර ඉඳලා ආවේ. එහෙ ඉඳන් දැක්කේ නෑ ආපු තැන. දැන් පේන්නේ මෙතන. ආ තියෙන්නේ. හැබැයි උතනින් නැවතිලා හරියන්නේ නෑ. මෙතෙන්ටම එන්න ඕන. මෙතෙන්ටම එනකොට කරන කාර්ය ප්‍රමාණය මේ ලක්ෂයේ විදුත් විභවය කියලා අර්ථ දක්වනවා. ඉතින් අපිට ඕක ගණනය කරන්න පුළුවන්. මේ විදුත් ශේෂ්ත්‍රයට එරෙහිව තමයි මේ කාර්යය කරන්නේ. මොකද විදුත් ශේෂ්ත්‍රය ඇති වෙන්නේ මෙන්න මෙහෙම. එක බල රේඛාවක් විතරක් ඇඳලා පෙන්නන්න ඕන. විදුත් ශේෂ්ත්‍රයනේ. හරිද? ඒතර විදුත් ශේෂ්ත්‍රයට එරෙහිව මේ ආරෝපණය අරන් ඉන්නේ. ඉතින් ඒකට කාර්ය ප්‍රමාණයක් කරනවා. ඒ කරන කාර්ය ප්‍රමාණය අපිට ගණනය කරන්න පුළුවන්. ගණනය සංකීර්ණයි. ඒ නිසා ගණනය කරන්නේ නැහැ අපි. සිලබස් එකේ තරමක් සංකීර්ණ මහා කාරණයක් නෙමෙයි පුළුවන්. ඒ ලෙවල් මැත්ස් වලින්. නමුත් අපිට ඒක අදාළ නැහැ. අපිට තියෙන්නේ මේක දැන ගැනීම පමණයි. v = 1ට 4යි එප්සිලෝන් නෝට්. q බෙදීම r කියලා ලියන්න පුළුවන්. ඔය ලක්ෂයේ විදුත් විභවය. මෙන්න මේ ආරෝපණය නිසා ඇති කරන විදුත් ශේෂ්ත්‍රය තුල සිම්පල් ආර්දුරකින් පිහිටන ලක්ෂයක විදුත් විභවය මේ විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේ කියන ලක්ෂයේ අපි සිම්පල් q ආරෝපණයක් තිබ්බොත් ඒකේ ගබඩා වෙන විභව ශක්තිය හොයන්න මොකද කරන්න ඕන? මේ විභවය ගුණ කරන්න ඕන සිම්පල් q වලින්. හොඳයි අපි මේක ලියලෙමුකෝ. ලියන්න යම් ස්ථානයක ලක්ෂයාකාර ආරෝපණයක් තබනු ලැබුවොත් එම ආරෝපණය අවට විදුත් ශේෂ්ත්‍රයක් ඇති වේ. එම විදුත් ශේෂ්ත්‍රය තුල යම් ලක්ෂයක විදුත් විභවය යනු
එම ලක්ෂයේ වෙතට ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ඒකක පිරික්සුම් ධනාරෝපණයක් ගෙනීමේදී කරනු ලබන කාර්ය ප්‍රමාණයයි. මේ රූපය අඳ ගන්න. රූපය අඳින්න. හරි එහෙම ලියමු කැපිටල් Q ලක්ෂ්‍යාකාර ආරෝපණයේ සිට සිම්පල් R දුරකින් පිහිටන ලක්ෂයක කැපිටල් Q නිසා ඇතිවෙන විභවය පහළ ලියන v සමාන 1ට 4.5 එප්සිලෝන් නෝට් q බෙදීම r මගින් ලැබේ. හරි පහලින් ආයෙ වෙනම ලියන්න එම ලක්ෂයේ සිම්පල් Q ආරෝපණයක් තබනු ලැබුවහොත් එම ලක්ෂයේ සිම්පල් Q ආරෝපණයක් තබනු ලැබුවහොත් එහි ගබඩා වෙන විභව ශක්තිය අපි ලියන්න පුළුවන් E සමානයි 1ට 4.5 එප්සිලෝන් නෝට් කැපිටල් Q සිම්පල් Q බෙදීම R කියලා. දැන් එකwidehat මේ සිම්පල් Q ආරෝපණයක් මෙතන තිබ්බහම ඒකේ ගබඩා වෙන විභව ශක්තියනේ අපිට ඔය ලැබෙන්නේ 1ට 4.5 එප්සිලෝන් නෝට් කැපිටල් Q සිම්පල් Q බෙදීම R කියලා. එකයට 4.5 එප්සිලෝන් නෝට් කැපිටල් Q සිම්පල් Q බෙදීම R කියලා ලැබෙනවා මේ ආරෝපණ යුග සිම්පල් Q ගණනලා තිබ්බහම ඒකේ ගබඩා වෙන විභව ශක්තිය. හැබැයි ඉතින් එකාතකට මේක සිම්පල් Q ගේම ගබඩා වෙන විභව ශක්තිය පමණක් හැටියට සැලකන්න බෑ. ඇයි? කැපිටල් Q තිබුණ නැත්තම් සිම්පල් Q ගණනලා තිබ්බා කියලා ওই විභව ශක්තිය ගබඩා වෙන්නේ නැහැ. ඒ වගේම සිම්පල් Q නොතිබුණා නම් කැපිටල් Q තිබුණා කියලා විභව ශක්තිය ගබඩා වෙන්නේ නැහැ. දෙකම තියෙන හින්දා තමයි ওই විභව ශක්තිය ගබඩා වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ අංශු යුගලයේ ගබඩා වෙන විභව ශක්තිය කියලා. ඔය ආරෝපණ යුගලයේ ගබඩා වෙන විභව ශක්තිය. ඔය දෙකම තියෙන කොටයි මේ විභව ශක්ති ප්‍රමාණය ගබඩා වෙන්නේ. නිසා ආරෝපණ යුගලයේම ගබඩා වෙන විභව ශක්තිය.
ඉතින් කැපිටල් Q ඉස්සෙල්ලම ගෙනත් තියලා ඊට පස්සේ සිම්පල් Q ගෙනාවත් මේ පද්ධතියේ මේ විභව ශක්තිය ගබඩා වෙනවා. සිම්පල් Q ඉස්සෙල්ලා ගෙනත් තියලා පස්සේ කැපිටල් Q ගෙනාවත් ওই විභව ශක්තිය ගබඩා වෙනවා. ඔය දෙකෙන් එකක් විතරක් තිබුණා නම් විභව ශක්තිය ගබඩා වෙන්නේ නැහැ. පැහැදිලිද? මේ ආරෝපණ යුගලයේ මත අන්‍යෝන්‍ය වශයෙන් ගබඩා වෙන විභව ශක්තිය කියලා සලකන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ගියොත් අපිට පුළුවන් ආරෝපණ පද්ධතියක් තියෙනකොට පද්ධතියේම ගබඩා වෙන විභව ශක්තිය හොයන්න. ආරෝපණ පද්ධතියේම ගබඩා වෙන විභව ශක්තිය හොයන්න පුළුවන්. හරිද? අපි හිතමුකෝ මෙහෙම Q1 Q2 Q3 කියලා ආරෝපණ පද්ධතියක් තියෙනවා නම් Q1 සහ Q2 අතර ගබඩා වෙන විභව ශක්තිය හොයන්න පුළුවන්. Q2 සහ Q3 අතර ගබඩා වෙන විභව ශක්ති ප්‍රමාණය හොයන්න පුළුවන්. Q1 සහ Q3 අතර ගබඩා වෙන විභව ශක්ති ප්‍රමාණය හොයන්න පුළුවන්. මුළු පද්ධතියම ගබඩා වෙන විභව ශක්තිය කියලා කියන්නේ මේ අන්‍යෝන්‍ය වශයෙන් එක එක යුගලයේ අතර ගබඩා වෙන විභව ශක්තියන්ගේ එකතුව. ඒක තමයි ආරෝපණ පද්ධතිය ගබඩා වෙන විභව ශක්තිය. හැබැයි ඉතින් යම්කිසි ලක්ෂයක මේ එක එක ආරෝපණයක් නිසා ඇති වෙන විභවය අපි කියන ආරෝපණ පද්ධතියක් නිසා ලක්ෂයක ඇති වෙන විභවය හොයනවා නම් හිතන්නකෝ මේම ලක්ෂයක් කියලා මෙතන p ලක්ෂයේ විභවය හොයන්න ඕන මේ ආරෝපණ පද්ධතිය නිසා. අපිට පුළුවන් Q1 ආරෝපණය නිසා මෙතන ඇති වෙන විභවය හොයන්න. Q2 ආරෝපණය නිසා එතන ඇති වෙන විභවය හොයන්න පුළුවන්. Q3 ආරෝපණය නිසා එතන ඇති වෙන විභවය හොයන්න පුළුවන්. එහෙම හොයලා ඒ ටික එකතු කළාම අපිට ලැබෙනවා ආරෝපණ පද්ධතියම නිසා මෙතන ඇති වෙන විභවය. පැහැදිලිද? විභවයේ දෛසික රාශියක් නෙමෙයිනේ අදිශ රාශියක් නේ. ඒ නිසා අපිට මේ වේගය ලෙස එකතු කරන්න පුළුවන්. විභව ශක්තිය හොයනකොට පද්ධතියේ යුගල අරගෙන ඒ හැම යුගලයක්ම අතර ඇති කරන විභව ශක්තියන්ගේ එකතුවෙන් මුළු විභව ශක්තිය ලැබෙනවා. පැහැදිලිද? මාතෘකාව ලියවද? මොකද්ද ලියුවේ මාතෘකාව? හරි. එහෙනම් ලියන්න. ආරෝපණ පද්ධතියක් මගින් ලක්ෂයක ඇති කරන විභවය. ආරෝපණ පද්ධතියක් මගින් ලක්ෂයක ඇති කරන විභවය. රූපය අඳගන්න. ලියමු. පද්ධතියේ වූ එක් එක් ආරෝපණය මගින්
යම් කිසි ලක්ෂයක ඇති කෙරෙන විභවයන්ගේ එකතුව යම් කිසි ලක්ෂයක ඇති කරන විභවයන්ගේ එකතුව එම ලක්ෂය ඇති කරන මුළු විභවයට සමාන වේ. වෙනම යන රූපේ දක්වා ඇති පරිදි Q1 Q2 සහ Q3 ආරෝපණ මගින් P වල ඇති කෙරෙන විභවයන්ගේ එකතුව P වල ඇති කරන විභවයන්ගේ එකතුව පද්ධතිය මගින් P වල ඇතිවන විභවයේ ලෙස ගනු ලබයි. හරි අපි ලියමු මෙහෙම ආරෝපණ පද්ධතියක විභව ශක්තිය ආරෝපණ පද්ධතියේ වූ එක ආරෝපණ යුගලයේ අතර ඇති අනන්‍ය වශයෙන් ඇති කරන විභව ශක්තියන්ගේ එකතුව අන්‍යෝන්‍ය වශයෙන් ඇති කරන විභව ශක්තියන්ගේ එකතුව පද්ධතියේ පද්ධතියේ මුළු විභව ශක්තියට සමානසේ ගනු ලබයි. හරි අද ගන්න රූපේ රූපේ දක්වා ඇති Q1 Q2 සහ Q3 ආරෝපණ
තුනඩංගු පද්ධතියේ මුළු විභව ශක්තිය E සමානයි 1/4π/0 මේ එක එකක විභව ශක්තියන්ගේ එකතුවනේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙහෙම Q1 Q2 යට R1. ඔන්න ඒකේ විභව ශක්තිය. අනික Q2 Q3 යට R2. එකතු කිරීම. අනික Q3 Q1 යට R3. මේ ටික එක්කව කළා නම් මුළු විභව ශක්තිය ලැබෙනවා. ඔක සූත්‍රයේ විදිහට මතක තියාගන්න අවශ්‍ය නැහැ. ඒක ගන්න ක්‍රමය දැනගත්තාම හරියි. වාතයේ පවතින හතරයි කූලෝම් 5යි කූලෝම් සහ ඍණ 2යි කූලෝම් අගයන් ඇති ලක්ෂීය ආරෝපණ 3ක් AB සමානයි සෙන්ටිමීටර AB සමානයි 4 මීටර BC සමානයි 3 මීටර වන ABCD ඍජුකෝණාශ්‍රයක ABCD ඍජුකෝණාශ්‍රයක AB හා C AB හා C ශීර්ෂ තුනෙහි පිළිවෙලින් තබා ඇත. ශීර්ෂ තුනෙහි පිළිවෙලින් තබා ඇත. ඍජුකෝණාශ්‍රයේ D ශීර්ෂයේත් කේන්ද්‍රයේත් D ශීර්ෂයේත් කේන්ද්‍රයේත් විභවයන් සොයන්න. D සිට කේන්ද්‍රය දක්වා 5 මිලිකූලෝම් ආරෝපණයක් 5 මිලිකූලෝම් ආරෝපණයක් 5 මිලිකූලෝම් ආරෝපණයක් ගෙන යාමට කළ යුතු කාර්යය සොයන්න. හරි රූපයක් ඇඳලා පටන් ගන්න.
කේන්ද්‍රය මෙතන නේද? විකර්ණ දෙකම සමානයි නේ. ත්‍රිකෝණාශ්‍රයක් හින්දා. එතකොට විකර්ණයේ දිග 5 මීටර. ශීර්ෂයේ ඉඳලා කේන්ද්‍රයට තියෙන දුර 2.5 මීටර. එතකොට දැන් ඉස්සෙල්ලාම ඩීලක්ෂයේ විභවය හොයන්න. කොහොමද ඩීලක්ෂයේ විභවය ලැබෙන්නේ? එක එක ආරෝපණය මගින් ඩී වල ඇති කරන විභවයේ එකතුව. එතකොට එක ආරෝපණයක් මගින් ඩී වල ඇති කරන විභවය v සමානයි 1/4 එප්සිලෝන් නෝට් q බෙදීම r කියලා ගන්න පුළුවන්. මෙතන 1/4 එප්සිලෝන් නෝට් කියන්නේ 9 ගුණ කිරීම 10 9 වෙනි බලය කියන එක ගන්න. නිව්ටන් වර්ග මීටර කූලොම් වර්ගයට 1/4 එප්සිලෝන් නෝට් සමානයි 9 ගුණ කිරීම 10 9 වෙනි බලය නිව්ටන් වර්ග මීටර කූලොම් වර්ගයට. දැන් ඩීලක්ෂය ඇති කරන මුළු විභවයේ vd නම් ඒක සමානයි 1/4 එප්සිලෝන් නෝට් එක එක ආරෝපණයක් මගින් ඇති කරන විභව එකතු කරන්න. ඒ ලක්ෂයේ තියලා තියෙන ආරෝපණය කූලොම් 4යි. 4 බෙදීම d වල ඉඳලා a ට දුර 3යි. b වල තියෙන ආරෝපණය කූලොම් 5යි. 5 බෙදීම b වල ඉඳලා d ට දුර කීයද? 5යි. c වල තියෙන ආරෝපණය කූලොම් ඍණ 2යි. ඍණ 2 බෙදීම c සිට d ට දුර 4යි. එකයට 4යි එප්සිලෝන් නෝට් කියන්නේ 9 ගුණ කිරීම 10 9 වෙනි බලය. මේ ටික ඔක්කොම ගන්නකෝ 3 5 4 පොදු හරය මොකද්ද? 60 ගන්න පුළුවන් නේ. 60ට 3 ඒවා 20යි 20 ගුණ කිරීම 4 80යි. 60ට 5 ඒවා 12යි 12 වරක් 5 60යි. 60ට 4 ඒවා 15යි 15 වරක් 2 30යි. તો ඍණ 30යි කියලා එන්නේ. 60න් 30ක් අඩු කරපුවාම 30යි 80ට එකතු කරපුවාම 110යි. 9 ගුණ කිරීම 10 9 වෙනි බලය ගුණ කිරීම 110 බෙදීම 60. බිඳුරු බිඳුව කපන්න. 6ට 3 ඒවා 2යි 9ට 3යි. 3 වරක් 11 33යි 33 දෙකෙන් බෙදපුවාම 16.5යි. ගුණ කිරීම 10යි 9යි. 1.6යි 5. ගුණ කිරීම 10යි 10යි වෝල්ට්. ලොකු ගාණක් නේ. කුලොම් එකක ආරෝපණයක් කියන්නේ විශාල ආරෝපණයක්. ඒකයි ඒ. දැන් මේ විදිහටම O වල විභවය. ඒ කියන්නේ කේන්ද්‍රයේ විභවය හොයන්න. VO 1/4 එප්සිලෝන් නෝට් A වල ආරෝපණය කූලොම් 4යි. A වල සිට O ට 2.5යි. B වල ආරෝපණය කූලොම් 5යි. B සිට O ට 2.5යි. C වල ආරෝපණය කූලොම් ඍණ 2යි. C සිට O ට 2.5යි. 1/4 එප්සිලෝන් නෝට් කියන්නේ 9 ගුණ කිරීම 10 9 වෙනි බලයයි. 4යි 5යි 9යි 9න් 2ක් 7යි. 7 බෙදීම 2.5යි. 63 බෙදීම 2.5 ගුණ කිරීම 10 7 වෙනි බලය.
sorry 10 7 වෙනි මිනිහ 10 9 වෙනි බලය. විසිපහයි දශම දෙකයි. දෙකයි දශම පහයි දෙක ගුණ කිරීම 10 10 වෙනි බලයයි වෝල්ට්. දැන් මිලිකෝලෝම් පහක ආරෝපණයක් DC ට O දක්වා ගෙන යාමට කරන කාර්යය. ඒතර DC ට O ට ගෙන එනකොට කරන කාර්ය ප්‍රමාණය W සමානයි QV. Q කියන්නේ 5යි මිලි කූලෝම්. කූලෝම් කරන්න 10 ඍණ 6න් ගුණ කරන්න මිලි නෑ 3න් නේ. විභවාන්තරය 2.52 අඩු කිරීම 1.65ද ගුණ කිරීම 10 10. සෑහෙන කාර්යයක් කරන්න වෙනවා. ආරෝපණය විශාලයි ඒකයි. හොඳයි ලියන්න මේක ප්‍රශ්නේ ලියන්න. වාතයේ එකිනෙකට සෙන්ටිමීටර් 10ක පරිතරයකින් තබා ඇති වාතයේ එකිනෙකට සෙන්ටිමීටර් 10ක පරිතරයකින් තබා ඇති දෙකයි මිලි කූලෝම් සහ පහයි මිලි කූලෝම් ආරෝපණ දෙකක් එකිනෙකට 6 සෙන්ටිමීටර් ආරෝපණයේ පරතරයකින් පවතිනසේ පරතරයකින් පවතිනසේ චලනය කිරීමට කළ යුතු කාර්ය ප්‍රමාණය කොපමණද? පැහැදිලිද? මේ අහන ප්‍රශ්නය වාතයේ එකිනෙකට සෙන්ටිමීටර් 10ක පරතරයකින් මේ ආරෝපණ දෙක තියලා තියෙනවා.
එතකොට මේ දෙකේ අතරේ යම් ශක්ති ප්‍රමාණයක් ගබඩා වෙනෝනේ. එතකොට මේ ආරෝපණ දෙකේ එකිනෙකට සෙන්ටිමීටර් 6ක පරතරයක් එනකන් චලනය කරන්න ඕන. මේ ආරෝපණ දෙක ලං කරන්න ඕන. ආරෝපණ දෙක ලං කරන්න ගියාම කාර්යයක් කරන්න වෙනවා. හේතුව ඒ ආරෝපණ අතරේ බල ඇති වෙනවනේ. ඒ නිසා ඒ කාර්ය ප්‍රමාණය කොච්චරද කියලා යහන්නේ. කොහොමද හොයන්නේ මේක? මෙහෙම කරමු. දැන් අපි හිතමුකෝ මේ ආරම්භයේදී යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. අවසානයේදී තියෙන ප්‍රමාණය අපිට දැනගන්න පුළුවන්. එහෙමනම් වැය වෙච්ච ප්‍රමාණය කියලා කියන්නේ අර දෙක අතර වෙනසනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී කරන්නේ. මේ එකිනෙකට සෙන්ටිමීටර් 6ක පරතරයකින් තියෙනකොට මේ ආරෝපණ යුගලයේ ගබඩා වෙන විද්‍යුත් විභව ශක්ති ප්‍රමාණයක් තියෙනවා. අපිට ඒක හොයාගන්න පුළුවන්. එකිනෙකට සෙන්ටිමීටර් 10ක පරතරයකින් තියෙනකොට ආරෝපණ යුගලයේ ගබඩා වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්. දැන් ওই දෙක අතර වෙනසක් තියෙනවා. එන වෙනස උනේ කොහමද? කාර්ය ප්‍රමාණය නිසා තමයි වෙනස සිද්ධ වුනේ. මොකද ශක්තිය ලබා දෙන්න හෝ ශක්තිය පිට කරන්න හෝ තියෙන එකම ක්‍රමය කාර්ය කිරීම. තාපය හැටියට පිට නොවුනොත් මෙතන තාපයක් නැහැනේ. කාර්යය මගින් තමයි ශක්තිය ලබා දෙන්න හෝ පිට කරන්න පුළුවන්. අනික් ක්‍රමය තමයි තාපය. ශක්තිය ලබා දෙන්න හෝ පිට කරන්න පුළුවන් අනික් ක්‍රමය තාපය. වෙන ක්‍රමයක් නැහැ. තේරුණාද? පද්ධතියකට ශක්තිය ලබා දෙන්න හෝ පිට කරන්න හෝ වස්තුවකට ශක්තිය ලබා දෙන්න හෝ පිට කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි කාර්ය කිරීම. අනික් ක්‍රමය තමයි තාපය. මෙතන තාපේ නෑ කාර්යය. හරිද? ඉතින් මේ ශක්ති වෙනසෙන් අපිට ලැබෙනවා කාර්ය ප්‍රමාණය. දැන් තාප පද්ධතියක් වුණොත් එහෙම යම් කිසි මොහොතක අඩංගු වෙන ශක්තියත් වෙනත් අවස්ථාවකදී අඩංගු වෙන අභ්‍යන්තර ශක්තියත් අතර වෙනස මගින් ලැබෙනවා තාපයේ වශයෙන් අවශෝෂණය කරපු හෝ පිට කරපු ශක්ති ප්‍රමාණය. හිතන්නකො පද්ධතියක යම් අභ්‍යන්තර ශක්ති ප්‍රමාණයක් තියෙනවා යම් මොහොතක. තවත් මොහොතක තව අභ්‍යන්තර ශක්ති ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට දැන් බාහිර කාර්යයක් කළේ නැත්තම් මේකට වෙනම වායු පද්ධතිය වායුමය පද්ධතිය වලට නම් මේකට වෙනම නියමයක් තියෙනවා තාපගත විද්‍යාවේ පළවෙනි නියමය. එහෙම නැති වුණොත් මේ ශක්ති වෙනස තාපයේ අවශෝෂණය කරපු තාපයට හෝ පිට කරපු තාපයට සමාන වෙනවා. බාහිර කාර්යයේ බිඳුව නම් හොඳේ. ඒ කියන්නේ බාහිරට යාන්ත්‍රික කාර්යයකුත් කරනවා මේ තාපජ පද්ධතිය වලින්. ඒක බිඳුව උනොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. මතක තාපේ පාඩමේ තාපගත විද්‍යාව පළවෙනි නියමය. මෙන්න මේක බිඳුව වුණොත් ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U. අභ්‍යන්තර ශක්තිය වෙනස සමානයි තාප හුමාරුව. ඉතින් මෙතනදී ඒක ගන්න අපි එක පද්ධති වල ගන්න හැටි ශක්ති සංසදේ මූල ධර්මයේ තමයි. තාපජ පද්ධති වල එහෙමයි. මේකෙදී මේ කරන ලද කාර්ය ප්‍රමාණය මේ දෙකේ ගබඩා මේ පද්ධතියේ අවස්ථා දෙකේදී ගබඩා වෙලා තියෙන විභව ශක්තිය අන්තරයට සමානයි. ඉතින් මෙතෙන්දී ශක්තිය වань මෙතෙන් ශක්තිය වань වෙනස ගන්න. හොයමු. කාර්ය ප්‍රමාණය. W සමානයි 1/4 π එප්සිලෝන් නෝට්. මේ මොහොතේදී ශක්තිය කියන්නේ 2 මිලි කූලෝම් 2 ගුණ කිරීම 10 3ක් වෙන්න ඕන නේද? මම ටිකක් පොඩියට ලියනවා නේද අකු. දෙක ගුණ කිරීම 10 3යි 5 ගුණ කිරීම 10 3යි මයි කූලෝම් කරන්න පරතරය සෙන්ටිමීටර් 10යි ඒ කියන්නේ මීටර නම් 0.1යි. වැඩි එක තියෙන්නේ මෙතනනේ. වැඩි එක තියෙන්නේ මෙතන. ඒ නිසා මම මෙතනට 6 ගුණ කිරීම 10 2 කියලා දාලා මේ පැත්තට දාන්නම් 2 ගුණ කිරීම 10 3 5 ගුණ කිරීම 10 3 10 ගුණ කිරීම 10 2